ඉරක්සේ රටටමයි සජිත් ජනහද ගැස්මේ සිහිනයයි සජිත් ගමට නගරයට එක ලෙසට සජිත් පරිණතනි කරල් සලකුණයි සජිත් සෙවනක් එකම තෙරණක් දැයට අපමණ අලුත් දැකුමම් උදා කළ මැන දැකුම් කළු මන ජනිත මදහස් මිනිස් පවුරක් නිල්ල පිරෙනගෙත් සුපිපෙන සමරු තිලිනය තනන්නු දෙසා පසට ලෙයලැදී හුස්ම වැටෙන ඔයි නොනිදන යකඩ මිනිසා උදා ඉරක්සේ රටටමයි සජිත් ජනහද ගැස්මේ සිහිනයයි සජිත් රත්නපුර දිස්ත්‍රික්කයේ වැදගත්ම කර්මාන්තයක් වන මැණික් කර්මාන්තය යලිත් වරක් ශක්තිමත් කරන්නට සමගි ජන බලවේගයේ අපි විශේෂ වැඩපිළිවෙලක් සකස් කළා. විශේෂයෙන්ම පතල් බලපත්‍ර ලබා ගැනීමේදී ගෝජන සේවා කේන්ද්‍රයට ගිහිල්ලා සිදුවන රස්තියාදුව අපි හැමෝම දන්නවා. අපි ප්‍රශ්නේ නිරවුල් කරන්නට කටයුතු කරනවා. ඒ වගේම පතල් කර්මාන්තයේ නියැලී සිටින කම්කරුවන්ට විධිමත් රක්ෂණ ක්‍රමයක් ආරම්භ කරන්නට අපි අදහස් කරනවා. ඒ වගේම මැණික් ව්‍යාපාරය සඳහා පනවා ඇති යම් යම් නීති රීති විශේෂයෙන්ම අපි හැමෝම ආරක්ෂා කරන්නට ඕනේ අපේ පරිසරය. ඒක ගැන කිසිම තර්කයක් විවාදයක් නැහැ. නමුත් යම් යම් අවස්ථාවන් වලදී සිදුවෙන අනවශ්‍ය බාධා අපි අවම කරන්නට කටයුතු කරනවා. ඒ වගේම ජාත්‍යන්තර මැණික් වෙළඳපොළ රුවන්පුර ජනතාව විරුද්ධ කරන්නට බොහෝ දේශපාලකයන් පොරොත්තු වෙලා සමගි ජන බලවේගයේ අපි ඒ වගකීම් යුතුකම ඉෂ්ට කරන්නට කටයුතු කරනවා. සුළු පරිමාණයේ මැණික් ව්‍යාපාරය කරන ව්‍යාපාරිකින් වෙනුවෙන් රජයේ බැංකු වලින් සහන පොලියට ණය ලබා දී ඉතාමත් වැදගත් ක්‍රියාවක්. මේ මැණික් කර්මාන්තයේ ගොඩනගන්නට අපි අනිවාර්යයෙන්ම මේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. කතාවේ ආරම්භයේදීම මම හිතුවා මේ ප්‍රදේශයේ මැණික් කර්මාන්තයේ නියැලී සිටින ඒ සෑම සිළු දෙනාටම ඒ අදහස් ටික ප්‍රකාශ කරලා පැහැදිලිවම අපේ රජයක් යටතේ මැණික් කර්මාන්තය ගොඩනගන්නට ශක්තිමත් කරන්නට අපි අනිවාර්යෙන්ම අපේ යුතුකම් ඉෂ්ට කරනවා කියන එක මම තමුන්නාස්ලාට ප්‍රකාශ කරනවා. හිතාදර මිත්‍රවරුනි, මේ මොහොත වෙන විට අපි හැමෝම දන්න කාරණාවක් අපේ රටේ බහුතරයක් ජනතාව කොරෝනා වසංගතය නිසා ජන ජීවිතේ අඩාල කරගෙන තියෙනවා. රටේ ආර්ථිකය සමමුලින්ම කඩාවැටුණු ආර්ථිකයට පිළියම් සොයන්නට වර්තමාන රජයට කිසිම හැකියාවක් අපිට තිබුණා රටක් හැටියට
මේට වැඩිය සැලසුම් සහගතව මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න. ඇත්තට මේ රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන අපේ සෞඛ්‍ය අමාත්‍යතුමනි. මට හොඳින් මතකයි ජනවාරි 24 වෙනිදා ඒ වගේම පෙබරවාරි 5 වෙනිදා මම පාර්ලිමේන්තුවේ කොරෝනා වසංගතය පාලනය කිරීම ගැන අදහස් යෝජනා රසක් ඉදිරිපත්. ඒ වන විට කොරෝනාව ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වෙයි කියලා කවුරුත් හිතලවත් තිබුණේ නැහැ. පාර්ලිමේන්තුවේ හිටියා හිටපු අගමැතිතුමා, වර්තමාන අගමැතිතුමා, තවත් ජ්‍යෙෂ්ඨ නායකයෝ හිටියා. මම කොරෝනා ගැන කතා කරනකොට ඔය ජ්‍යෙෂ්ඨ කියන කණ්ඩායම් ටික, ඔය පරිණතයි කියලා කියන කණ්ඩායම් ටික විහිළු තහළු කරා. මොනවද මේ සජිත් ප්‍රේමදාස කතා කරන්න කියලා ඇහුවා. ජනවාරි 24යි පෙබරවාරි 5 වෙනිදා. ඇත්තටම മന്ത്രിවරු 225 දෙනාගෙන් මේ කොරෝනා ප්‍රශ්න ගැන කතා කරේ 225ම මං විතරයි. හැබැයි මම නියෝජනය කරේ අපේ සමගි ජන බලවේගයේ മന്ത്രി කණ්ඩායම. එතුමන්ලා නියෝජනය කරමින් තමයි මම කතා කරේ. ඒ අය වෙනුවෙන් තමයි මම කතා කරේ. මොකද මට කිව්වේ? මට කිව්වා කොරෝනා ගැන කතා කරන්න එපා. චීනය අපේ රටත් සමග තරහ වෙයි. මේවා බොරු නෙවෙයි. මේවා විහිළු නෙවෙයි. පාර්ලිමේන්තුවේ කරපු කතා වැඩි ඔය සම්ප්‍රදාන කුල මාධ්‍ය දාන්නේ නැහැ. නමුත් මගේ මුහුණු පොතේ තියෙන. ඒ කතා කරපු ඒවට පවිත්‍රා ඇමතිතුමිය දුන්නු උත්තර ඒ ඔක්කොම තියෙනවා. මට කිව්වා චීනේ තරහ කරගන්න එපයි. ඊට පස්සේ මම යෝජනාවක් කරා. දැන් අපි කොහොම හරි හොඳ ගුණාත්මක මුහුණු ආවරණ අපි ගෙන්නගෙන ස්ටොක් කරන්න ඕනේ. N95 N100 N110 මේ අනාදී වශයෙන් ගුණාත්මක භාවයෙන් ඉහළ මුවාවරණ ස්ටොක් කරලා තියාගෙන රටේ ජනතාවට නොමිලේ ලබා දෙන්නේ කිව්වා. මොකද දුන්න උත්තරේ? නෑ මුවාවරණ අවශ්‍ය නැහැ කිව්වා. ඒවා වැඩක් නැති. දැන් අද මොකද්ද කියන්නේ? අද කියනවා මුවාවරණ නැතුව කොහෙවත් යන්න එපා. මෙන්න මිත්‍රවරුනි මාස කීපයකට පස්සේ සත්‍ය හෙළිදරව් වෙලා තියෙනවා. දැන් ඒ වගේම මම කියනවා ජන සමාජයේ අසරණ භාවයට දුකටපත් වී සිටින දුප්පත් ග්‍රාමීය නාගරික ජනතාව, කුලී වැඩ කරන ජනතාව, එදිනෙදා සුළු වේතනයට වැඩ කරන ওই ඩේලි වේජ් කණ්ඩායම, අසරණම මිනිස්සුන්ට මේ ආර්ථික හානිය තුල ඇති වී තිබෙන අසහනය, පීඩනය සහ කඩා වැටී තියෙන ආර්ථිකයේ ගොඩනගන්නට මම යෝජනා කරලා තියෙනවා. දුරකථනයේ ජයග්‍රහණය කරාම මම අර කියපු ජන කොට්ටාසයට එක පවුලකට මාසකට 20000 ගානේ ලබා දෙනවා කියන එක මම මේ අවස්ථාවේ කියනවා. දැන් මිත්‍රවරුනි, දැන් ඒකත් අපේ විරුද්ධවාදීන් සමච්චලයට ලක් කරනවා. අර ජනවාරි 24 වෙනිදා පෙබරවාරි 5 වෙනිදා කොරෝනා ගැන කතා කරනකොට
සමච්චලයට ලක් කරාසේ මේකත් සමච්චලයට ලක් කරනවා. දැන් තමුන්නාසලා දැනගන්නට ඕන මේ විදියට මහා බරපතල ආකාරයෙන් ආර්ථිකය කඩා වැටෙනකොට මේ ආර්ථික නැවතත් වරක් ගොඩනගන්න තියෙන එකම ක්‍රමය ජනතාව අතට මුදල් ලබා දීම. ජනතාව අතට මුදල් ලබා දෙනකොට මොකද වෙන්නේ? පාරිභෝජනය, ආයෝජනය, ඉදිරි කිරීම. අතට මුදල් ලැබෙනකොට ජනතාවේ ක්‍රියාවන් තුනම කරනවා. පාරිභෝජනය, ආයෝජනය, ඉදිරි කිරීම කරනකොට මොකද වෙන්නේ? ගරා වැටෙන ආර්ථිකය ඉහළට. දැන් ඇමරිකා එක්සත් ජනපදයෙන් මේක කරනවා. ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 2.3 ආර්ථිකයට මුදල් පොම්ප කරලා තියෙනවා ජනතාව හරහා. ගෙදරට චෙක් එකකින් එවන්නේ සල්ලි ඇමරිකා. එක්සත් රාජධානිය මොකද කරන්නේ? පෞද්ගලික ආයතනවල කර්මාන්ත ශාලාවල සේවය කරන සියලුම දෙනා රැකියාව වලින් දොට්ට දැමීම තහනම්. ආණ්ඩුව ගෙවනවා පෞද්ගලික අංශේ රැකියා පඩිපතෙන් 80%ක්. හාම් පුතාට කියනවා ඉතිරි 120 ගෙවන්න කියලා. බංග්ලාදේශයේ මොකද්ද වෙන්නේ? බංග්ලාදේශයේ පෞද්ගලික අංශේ මුළු පඩියම ගෙවන්නේ ආණ්ඩුව. ඉන්දියාවේ මොකද්ද වෙන්නේ? ඉන්දියාවේ මෝඩි අගමැතිතුමා ජන සමාජයේ අසරණම කොට්ටාසයට මහා දැවැන්ත ආර්ථික ශක්තියක් ලබා දෙන මූල්‍ය ශක්තිය. ලෝකේ රටවල් ඔක්කොම එහෙම කරනකොට අපේ රටේ මොකද්ද වෙන්නේ? අපේ රටේ මුදල් ඇමතිවරයා, ඒ කියන්නේ අග්‍රාමාත්‍යවරයා කියනවා ඔය කරා ඇති 5000 කෑලි දෙකක් දුන්නනේ. ඒ දෙක ඇති. ඒ දෙක ඇති ජනතාව සනසන. ඒ විතරක් නෙවෙයි ජනතාව බලාපොරොත්තු වෙනවා මේ ආර්ථික ප්‍රශ්නෙට විසඳුම. මම කියනවා විසඳුම අර ජන සමාජයේ අසරණම කොට්ටාසයට හැමදාම නෙවෙයි ආර්ථිකයේ ගොඩ නැගෙනකම් පමණක් මසකට 20000 ලබා දී. කෝටිපතියන්ට නෙවෙයි, මැණික් ව්‍යාපාරිකයින්ට නෙවෙයි, ඇති හැකි අයට නෙවෙයි, දසලක්ෂපතියන්ට නෙවෙයි, ජන සමාජයේ අසරණම කොට්ටාසය. මම එහෙම කියනකොට මොකද අගමැතිතුමා කියන්නේ? අගමැතිතුමා කියනවා දෙවෙනි බෝණක බාහු රජතුමාට අන්තපුරයක් හිටියා. බිරින්දෑවරුන් රසක් හිටියා. මෙන්න අගමැතිතුමාගේ උත්තරේ. තමුන්නාසලා දන්නවනේ මේ මහා දේශප්‍රේමී ජාති හිතයිෂී ජාති යාලෙන් පිරි ඉතිරි ගිය මේ ආණ්ඩුවේ අගමැතිතුමාගේ සංස්කෘතික අමාත්‍යාංශය, අගමැතිතුමාගේ බුද්ධ ශාසන අමාත්‍යාංශය, හැබැයි බෝණක බාහු රජතුමාගේ රාජසභා මණ්ඩපය කුඩුපට්ටම් කරලා රටේ ආර්ථික ප්‍රශ්න වලට මිනිස්සු විසඳුම් ඉල්ලනකොට එතුමා කියනවා දෙවෙනි බෝණක බාහු රජතුමාට අන්තපුරයක් තිබුණා. බිරින්දෑවරුන් රසක් හිටියා. බිරින්දෑවරුන්ගේ ජාතිය ගැනත් කතා කරා. ඒ තරමටම ඉතිහාසය ගැන එතුමා හොඳට දන්නවා. හැබැයි ආර්ථික විද්‍යාව ගැන බිඳුවයි. දැනුම බිඳුවයි. දැන් එතුමා බොහොම සමච්චලයට කියනවා වහින් ඔරෝ භාෂාවෙන් කෙලින් කියන්නේ ආර්ථික විශේෂඥයෙක් වෙන්න හදනවා. ඉතින් මම ගරු අගමැතිතුමාට කියන්න කැමති අපි දෙගොල්ලොම කතා කරමු. ආර්ථික විද්‍යාව ගැනයි රට ගොඩ නගන ආකාරය ගැනයි හරියට මුහුණට මුහුණලා අපි විවාදයක් කරමු. මම ලෑස්ති මේ මෙතනම කරන්න. රත්නපුර නගරේ අපි ආර්ථික විද්‍යාව ගැන වාද විවාද කරමු. අදහස් සුවමාරු කරගමු. එතකොට බලන් ඉන්න රටේ ජනතාවට පුළුවන්
කාටද අවබෝධය තියෙන්නේ? කාටද දැනුම තියෙන්නේ? කාටද හැකියාව තියෙන්නේ? කාටද දක්ෂතාවය තියෙන්නේ? කවුද ප්‍රශ්නයක් අහනකොට කොහෙද යන්නේ මල්ලේ පොල් උත්තර දෙන්නේ? ඒක ඔක්කොම රටේ ජනතාවට තීන්දුව කරන්න පුළුවන්. ඉතින් මම අභියෝග කරනවා ගරු අගමැතිතුමාට. ඔය තමුන්නාන්සේ ඉදිරිපත් කරන අදහස්, අපි ඉදිරිපත් කරන අදහස්, රටේ ජනතාවගේ ප්‍රශ්න වලට දෙන විසඳුම් අපි ගැන කතා කරමු. වාද විවාද කරමු. අන්න එතකොට පුළුවන් රටටම කවුද අගමැති වීමට සුදුසුකම් තියෙන පුද්ගලයා කියන එක හොඳට තේරුම් ගන්න. මිත්‍රවරුනි, මම පෙර කිව්වා මිනිසුන්ගේ අතට මුදල් දෙන්නට ඕනේ. අපි තවත් ක්‍රමයකට මිනිසුන්ගේ අතේ මුදල් ඉතිරි වෙන ආකාරයේ වැඩක් කරනවා. අපි අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනවා සමගි ජන බලවේගය. ඒක ගැන කතා දෙකක් නැහැ. අනිවාර්යයෙන්ම සමගි ජන බලවේගයේ දිනනකොට අපි ආණ්ඩුව පිහිටවනකොට ආණ්ඩුව පිහිටවලා පැය 24ක් ඇතුළත රටේ තෙල් මිල අඩු කරනවා කියලා මම තමුන්නාන්සලට කියනවා. මිත්‍රවරුනි, මේක අරුම පුදුම ආණ්ඩුවක්. ලෝකයේ තෙල් මිල පතුලටම වැටිලා. ලෝකයේ තෙල් මිල පතුලටම වැටෙනකොට මේ ආණ්ඩුව තීන්දුවක් ගන්නවා. කැබිනට් තීන්දුවක්. මොකද්ද තීන්දුව? මාස 12කට තෙල් මිල වෙනස් කරන්න නැහැ. දැන් තෙල් මිල අඩු කරාම මොකද්ද වෙන්නේ? සරලව හිතන්න. බඩු මිල අඩු වෙනවා. ප්‍රවාහන මිල අඩු වෙනවා. ජීවන මිල අඩු වෙනවා. ජීවන බර අඩු වෙනවා. ආහාර පාන වල මිල අඩු වෙනවා. වැඩිපුර ජනතාවගේ අතේ මුදල් ඉතිරි වෙනවා. ඒ ඉතිරි වෙන මුදල් වලින් ජනතාව පාරිභෝජනය, ආයෝජනය ඉතිරි කිරීම කරනකොට මොකද වෙන්නේ? ආර්ථිකය උඩට යනවා. ඉතින් මේවා සරල ආර්ථික මූලධර්ම, ආර්ථික ප්‍රතිපත්ති. ඉතින් එතුමා කියනවා මේ මහා ආර්ථික විශේෂඥයෙක් වෙන්න යනවායි කියලා. මම ලෑස්ති එතුමත් එක්ක හොඳ සුහදව මුහුණට මුහුණලා අපි විවාදයක් කරමු. මට එකක් කියන්න ඕනේ, හැබැයි ගෝණික බාහු රජතුමාගේ අන්තఃපුරය ගැන නම් මට ඒ තරම් දැනුමක් නැහැ. ඒක පිළිබඳව විශේෂඥ දැනුම තියෙන්නේ අපේ අගමැතිතුමා. මම දන්නේ අගමැතිතුමාට වෙනත් අන්තঃපුර ගැන හොඳ දැනුමක් තියෙනවද කියලා. නමුත් මට පේන විදිහට එතුමාට අන්තঃපුර පිළිබඳව පොතක් උනත් ලියන්න පුළුවන් කියන එක මට තේරෙනවා එතුමාගේ කතාවෙන්. මිත්‍රවරුනි, තමුන්නාන්සලා දන්නවද මේ ආණ්ඩුව 104 සහන පොලියට සහන ණය ලබා දෙනවායි. මම රට වටේම යනවා. මම ඉතින් පොඩ්ඩක් දැනගන්න මම කියනවා ජනතාවගෙන් මේ පොඩ්ඩක් අපිට දැනුවත් කරන්න. 104 සහන පොලියට සහන ණය ලැබුණා. කවුරු හරි ඉන්නවද මේ සභාවේ? 104 සහන පොලියට සහන ණය ලැබුණා. කවුරුත් ඉන්නවද? කවුරුත්ම නැහැ. කවුරුත් ඉන්නවද? මේ ඔක්කොම බොරු කතා. පත්තරවල ලියන ලොකු පොල් ගෙඩි අකුරෙන්. ලොකුවට මාධ්‍යවල දානවා. ප්‍රවෘත්ති සිරස්තල වලට කියවනවා. ඊට පස්සේ පහුවෙන්ද මුල් පිටුවෙත් කියනවා. පත්තර පිටුවෙත් කියනවා. කියවනවා. හැබැයි මහ පොළොවේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඇයි? මේක අදක්ෂ ආණ්ඩුවක්. මේක වැඩබැරි ආණ්ඩුවක්. ජනතාවට සේවයක් කරන්න බැරි ආණ්ඩුවක්. මම තමුන්නාන්සලට කියනවා දුරකථනයේ දිනනවා, සමගි ජන බලවේගයේ දිනනවා, අපි ආණ්ඩුවක් පිළිඩවනවා. ඒ විතරක් නෙවෙයි, මහ ජනතාවගේ ආශිර්වාදය තුල තමුන්නාන්සලා මාව අගමැති තනතුරට ගෙන යනකොට මම රත්නපුරයට පැමිණිලා විජේතුංග මැතිතුමාගේ නායකත්වයෙන් තමුන්නාන්සලාගේ ජන ජීවිතය ශක්තිමත් කරන්නට, සුඛිත මුදිත කරන්නට 104 සහන පොලියට ණය ඉල්ලන සියලු දෙනාට මගේම අත් දෙකින් ණය ටික ලබා දෙනවයි කියලා මම මේ අවස්ථාවේ කියනවා. දැන් මිත්‍රවරුනි,
ආණ්ඩුවේම ඇමතිවරයෙක් ආණ්ඩුවේම නාලිකාවක කිව්වා නේද මේ මාර්තු බිල කපනවා අප්‍රේල් බිල කපනවා. දැන් මොකද උනේ? දැන් කපනවා කියන බිලට මොකද උනේ? දැන් මිත්‍රවරුනි ජනතාව රවට්ටන තීන්දුවක් කරන් තියෙනවා. මොකද මේ ජනතාව රවට්ටන තීන්දුව? නෑ ප්‍රශ්නයක් නැහැ. පෙබරවාරි ගානම මාර්තුවේ අප්‍රේල් වලයි ගෙවුවට කමක් නැහැ. හොඳට මතක තියාගන්න. මේ ඡන්දේ කාලේ නිසා තමයි ඔය බොරුව කියන්නේ. මම කියන්නට කැමතියි මේ ආණ්ඩුවට හැම විදුලි පාරිභෝගිකයෙකුටම ලිඛිතව ලිපියකින් එවන්න ඔය එක එක සූත්‍ර නෙවෙයි මාර්තු බිලයි අප්‍රේල් බිලයි කැපුවයි කියලා එවන්න ලිඛිතව. ඒකයි මගේ යෝජනා. එහෙම නොකරොත් මං කියන්න කැමතියි හිතවත් මිත්‍රවරුනි මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව මාර්තු මාසෙත් අප්‍රේල් මාසෙත් විදුලි පාරිභෝගිකින් ගෙවපු ගාන අපි නැවතත් වරක් ඒ පාරිභෝගිකින්ට නැවත ලබා දෙනවා කියලා මම තමුන්නාන්සලාට කියන්න කැමතියි. ඒක අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනවා. ඒක අපි අකුරටම ක්‍රියාත්මක කරනවා. ඒ නිසා මිත්‍රවරුනි බොහොම තීරණාත්මක අවස්ථාවකට අපි හැමෝම එළඹිලා තියෙනවා. මේ රට එන්නෙන්නම කඩා වැටෙනවා. මේ රට එන්නෙන්නම අන්තරාදායක තත්වයකටපත් වෙනවා. 69 ලක්ෂයක් එදා නොවැම්බර් 16 වෙනිදා වෙනසක් ඇති කරන්නට පුදුම විදිහේ ජන රැල්ලක් නිර්මාණය කරේ. අවසානයේ මොකද උනේ? පිට රටවල් වලින් ඡන්දේ දාන්න ආපු ඒ කණ්ඩායමට කිව්වා රට විරුවෝ කියලා. අවසානයේ රට විරුවෝම මේ කොවිඩ් සමයේ හැඳින්වුවේ කොවිඩ් බෝම්බ කරුවන් හැටියට. මම තමුන්නාන්සලාට කියන්න කැමතියි. පිට රටවල් වල අනාථ වෙලා සිටින ඒ අපේ ආදරණීය අපේම රටේ ජනතාව ශ්‍රමික ප්‍රජාව ඒ අය එවන විදේශ ප්‍රේෂණ නිසා තමයි මෙහෙමවත් රට ගෙන යන්නේ. ඒක අමතක කරන්න එපා. මම තමුන්නාන්සලාට කියන්න කැමතියි රට තුල අභ්‍යන්තරයේ සිටින පුරවැසියන්ට කිසිම හානියක් නොවන ආකාරයෙන් નિયમિત සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් මම තමුන්නාන්සලාට කියන්න කැමතියි පිට රටවල් වල අනාථ වෙලා සිටින අපේම සහෝදර ජනතාව ගෙන්වන්නට දුරකථනයෙන් බිහිවෙන සමගි ජනබලයේ ආණ්ඩුව ක්‍රියාත්මක වෙනවා කියන එක මම තමුන්නාන්සලාට වගකීමෙන් ප්‍රකාශ කරනවා. ඒ යුතුයකම අපි ඉෂ්ට කරගන්න. මම නම් කවදාවත් අපිට උපකාර කරන ඇතුම්ම බෝම්බ කපුවන් හිටියට හඳුන්වන්නේ. මේක තමයි මිත්‍රවරුනි රට තුල වර්තමානයේ ක්‍රියාත්මක වෙන දිව දෙකේ දේශපාලන. දිව දෙකක් නෙවෙයි දිව හතේ දේශපාලනයක් ක්‍රියාත්මක. හැරුණු පැත්තට එක එක දී කියන. දකින්න කණ්ඩායම් වලට එක එක පොරොන්දු දෙන. අවසානයේ සිදු වෙන්නේ දේශපාලඥයා රජ වෙනවා. පොඩි මිනිහා දුක්. සාමාන්‍ය ජනතාව අසීමිත අසහනයකට පීඩනයකට ලක් වෙනවා. ඒ නිසා මේ අවස්ථාවේ අවසාන වශයෙන් අද තවත් රැස්වීම් 4කට යන්න තිබෙනවා. අද දවසේම රැස්වීම් 7ක් කරා. මම සතුටු වෙනවා විජේතුංග මැතිතුමාගේ නායකත්වයෙන් අද රත්නපුර රැස්වීම පැවැත්වෙනවා. අපි ඉස්සරෙතුමාට කියන්නේ සුදු මල්ලි. මම නම් සුදු මල්ලි මට නම් සුදු මල්ලි කියන්නේ සුදු අයියා තමයි කියන්නේ. නමුත් අපිත් සමග බොහෝම සමීප සම්බන්ධතාවයක්. මගේ පියත් සමග ඒ වගේම අපේ පවුලත් සමග එතුමට තිබෙන අදටත් වේ ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයෙක්. පුදුම කෑදරකමක් තියෙන්නේ සංවර්ධනය. තමන්ගේ සංවර්ධනයට නෙවෙයි. ජනතා සංවර්ධනය. හැමදාම පාර්ලිමේන්තු වෙනකොට ලොකු ෆයිල් මිටියක් අරගෙන ඇවිල්ලා හැම ඇමතිවරයෙක් ළඟටම ගිහිල්ලා
රත්නපුර ආසනයේ ජනතාවට සේවය කිරීම සඳහා යෝජනා ලබා දීලා ඒවා අස්සම් කරගන්න. වෙන මොනක් නිසා නෙවෙයි. රත්නපුරේ ජනතාවට වැඩ කරන්න තිබෙන අසීමිත ආසාව සහ කැමැත්ත නිසා. මට විජේතුංග මැතිතුමා කනට කරලා ඇහුවා මෙවර දුරකථනයේ අපි දිනනවා ඒකේ ඒකාන්තයි. සමගි ජනබලවේගයේ අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනවා. එවිට ජනතාවගේ දුක හඳුනන පොඩි මිනිස්සුන්ට සලකන ජනතාවට සේවය කරන ඒ වගේම ජනතා සෞභාග්‍ය උදෙසා කැපකිරීම කරන අපේම ආණ්ඩුවක් රටේ සාමාන්‍ය ජනතාවගේ ආණ්ඩුව බිහි කරගන්න ඔබ සියලු දෙනාම ශක්තිය ලබා දෙන්නේ කියන සැමට තෙරුවන් සරණයි. අස්සලාමු අලයිකුම් වණක්කම් දෙවියන්ට